අයිබෝන් සංශ්‍රීපසන් YouTube චැනලට වෙනදා වගේම ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා පාඩම් මාලාවේ අංක 6 වෙනුවෙන්. ඉතින් මම පාඩම් මාලාවේ දිගටම කරගෙන ආවේ කෝඩ්ස් පැටර්න් සම්බන්ධ වේගම ගිටාරේ ටියුන් කරන හැටි, ඒ වගේම ඔයාලට හෝල් half කියලා මම ස්වර ගමන් කරන තියෙනවා කියලා දුන්නා. ඉතින් ප්‍රැක්ටිකලි ඔයාලට මම ඉගෙන ගත්ත විදිහට සරලව දැනෙන විදිහට තමයි මේ පාඩම් මාලාව අරගෙන එන්නේ ඕනම කෙනෙක්ට වැටෙන ආකාරයෙන්. ඉතින් තාමත් මගේ වීඩියෝස් ටික නරඹුවේ නැත්තම් කලින් පාඩම් මාලාවල් 5 නරඹන්න subscribe කරන YouTube channel එක ඒ වගේම වීඩියෝස් ඉතාම ඉක්මනින් ළඟට ගෙන ගන්න bell icon එක click කරන්න ඒ වගේම like කරන්න comment කරන්න share කරන්න හදාගන්න. අපි එහෙනම් යමු ඊට පාඩම් මාලාව අංක 6ට. මම ගියස් පාඩම් මාලාව වලට කියලා දුන්නේ chord pattern තුනක් N L V කියලා chord pattern තුන නම් කරා. videos නැවත හොඳින් නරඹන්න. N L V කියලා කෝඩ් පැටර්න් තුනට නම් තුනක් දුන්නේ. ඔයාලට මේක මතක තබා ගන්න. ඉතින් එහාට ඊටාම් වැදගත් පියවරන් වලට යන්න ලේසි වෙන්නයි. ඊට පස්සේ අපිට තියෙන අභියෝගය තමයි මයිනර් කෝඩ්ස් වලට මේක ඉම්ප්‍රොවයිස් කරන එක. කියන්නේ සම්ප්‍රේෂණය කරන එක. කොහොමද මයිනර් කෝඩ් එකට මේක කෝඩ් පැටර්න් හරහාම අපි මේක අවබෝධ කරගන්නේ කියන එක. ඒකට මේකේ පුංචි ක්‍රමවේදයක් තිබෙනවා. මම ඔයාලට ඒක වැඩි ගැඹුරින් නැතුව සරලව කියලා දෙන්නම්. අපි C note එකේ ඉඳලා අපි ගමන් කරමු සා රි ගා C D E. මේ C D E කියලා ගමන් කරනකොට 1 2 3. මෙන්න මේ තුන්වෙනි note එක මෙතන flat note එකට ගන්නවා. ඔන්න බලන්න. එතකොට හඬ සා රි දුක් සහිත හඬක් වගේ නෝ. මෙන්න මේ හඬ එකතු වෙලා හැදෙන නාද සංකලනය, ඒ කියන්නේ කෝඩ් එක තමයි මයිනර් කෝඩ් එක බවට පත් වෙන මයිනර් හඬ. සාරිගා මෙන්න කොමල ගා. ඒ කියන්නේ E flat. ඒ කියන්නේ තුන්වෙනි නෝට් එක ෆ්ලැට් වෙනවා. තුන්වෙනි නෝට් එක ෆ්ලැට් වුණාම ඔන්න මයිනර් හඬක් නැගෙනවා. අපි කෝඩ් එක වාදනය කරොත් මෙන්න C මේජර් කෝඩ් එකේ පැටර්න් එකේ ඔන්න මේක මයිනර් කරපුවා මයිනර් හඬ. මම මේක මයිනර් හඬ නගන්න එම කෝඩ් පැටර්න් එක චේන්ජ් කරන්න කොහොමද කියලා පස්සෙට කියලා දෙන්න. මේක වෙන්නේ කොහොමද කියලා ඔයාලට අවබෝධ කරලා දුන්නාට පස්සේ මෙන්න ඔයාලට මම ඊටාම ලේසිම ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. මේ ක්‍රමේ භාවිත කරලා ඔයාලට කීබෝඩ් එක ළඟ තිබ්බා හෝ නැත්නම් ඔයාලට ගිටාරයක් ළඟ තිබ්බා හෝ නැත්නම් ඔයාලගේ මේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන් මේව තමන්ගේම ළඟ තියෙන අත් දෙක පාවිච්චි කරලා. ඉතින් ඔන්න බලන්න තමන්ගේ වම් අතේ ඇඟිලි මේ ආකාරයට තමන්ගේ පැත්තට හරව ගන්න. ඒ වගේම අනිත් දකුණු අතේ ඇඟිලි මේ වගේ පල්ලෙහා පැත්තට තියාගෙන මේ ආකාරයට ඔයාලා හිතා ගන්න. හරි ඔයාලට පේනවා රූප සටහන මෙන්න මේ විදිහට පළවෙනි ඇඟිල්ල වම් අතේ පළවෙනි ඇඟිල්ල 1 2 3 මේ විදිහට නම් කරගන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ වැඩේ ඔන්න මම කියලා දෙන්නම්. පළවෙනි ඇඟිල්ල දෙවෙනි ඇඟිල්ල අතර මම කලින් පාඩමේ කියලා දුන්නා වගේ හෝල්ඩ් ස්ටෙප් එකක් තිබෙනවා. දෙවෙනි ඇඟිල්ලයි තුන්වෙනි ඇඟිල්ල අතර හෝල්ඩ් ස්ටෙප් එකක් තිබෙනවා. 3යි 4යි අතර තිබෙන්නේ half ස්ටෙප් එකක්. 4යි 5යි අතර හෝල්ඩ් ස්ටෙප් එකක් තිබෙනවා. 5යි 6යි අතර හෝල්ඩ් ස්ටෙප් එකක් තිබෙනවා. 6යි 4යි අතර හෝල්ඩ් ස්ටෙප් එකක් තිබෙනවා. 7 වෙනි නෝට් එකෙන් ඊළඟට ගමන් කරන නෝට් එකට තිබෙන්නේ half ස්ටෙප් එකක්. හරි. එතකොට ඊළඟට වැදගත් වෙන කාරණාව තමයි මේ බලන්න 1 2 3 4 5 6 7 විදිහට යනකොට ඔයාලා මේකෙන් සිලෙක්ට් කරගන්න 1 කියන එකයි 3 කියන එකයි 5 කියන එකයි. මෙතන විශේෂ කාරණාවක් තිබෙනවා chord triads කියලා එකක් තිබෙනවා. chord triad ඕනම කෝඩ් එකකට කෝඩ් එකක් ස්වර සංකලනයක් හැදෙන්න බලපාන ප්‍රධාන දෙයක් තියෙනවා. මෙම නෝට් තුනක්වත් අවම වශයෙන් ඕනේ. නෝට් තුනක්වත් අවම වශයෙන් ඕනේ. එම නෝට් තුන හැදෙන්නේ මෙන්න මෙම 1 3 5 කියන නෝට් තුන එකතු කරගත්තම තමයි මේජර් කෝඩ් එකක් හැදෙන්නේ. මේජර් කෝඩ් එකක් හැදෙන්න බලපාන්නේ ඔබ පටන් ගන්නා කෝඩ් එක ඒ කියන්නේ අපි නෝට් එක හිතමුකෝ C කියලා උදාහරණයක් විදිහට ගත්තොත් C ඉඳලා ඊට පස්සේ ගමන් කරාට පස්සේ ඒ තුන්වෙනියට එන
නෝට් එකත් පස්වෙනියට එන නෝට් එකත් C සමග එන තුන්වෙනි සහ පස්වෙනි නෝට් එක කියන C සමග එන තුන්වෙනි සහ පස්වෙනි නෝට් එක ඒ නෝට් දෙක එකතු වෙලා තමයි C මේජර් කෝඩ් එක හැදෙන්නේ. ඒ ආකාරයටම තමයි එක වෙනුවට අපි D නෝට් එක තෝරගත්තොත් මම වලට ඉස්සලා අර කියන ස්වර පද්ධතිය මෙහෙම පල්ලෙහාට ගමන් කරනවා C D E F G A B ආකාරයට ඒ ලෙසම මෙතනට එක ලෙස D තෝරගත්තොත් ඔයාලට D ට සාපේක්ෂව එන තුන්වෙනි නෝට් එකයි පස්වෙනි නෝට් එකයි එකතු වෙලා D මේජර් කෝඩ් එක හැදෙනවා. අවම වශයෙන් කෝඩ් එකක් හැදෙන්න කෝඩ්ස් තුනක්වත් ඕනේ. මේක විශේෂයෙන් මතක තබා ගන්න. මේ කාරණට මේ C D සරල ස්වර ගත්තම වලට සරල විදිහට තේරුණාට මේක පැටලෙන තැනක් තමයි ඊළඟට E ඊළඟට ඒ වගේ නෝට්ස් ආවම සමහරලාට මේක ඉතුරු නෝට්ස් ටික ගන්න විදිහ පැටලෙන්න පුළුවන්. ඒකයි මම මේ පැහැදිලිව කියලා දෙන්නේ. right ඊට පස්සේ බලන්න මෙන්න මේ ආකාරයට ඔන්න එක ඊට පස්සේ 1 2 අතර තියෙන්නේ එක ෂාප් ඊට පස්සේ 2 3 අතර තියෙන්නේ 3 ෆ්ලැට් 3 නැගිලට ෆ්ලැට්. ඒ කියන්නේ මේ තිබෙන්නේ සෙමිනෝඩ්. මේ තිබෙන්නේ සියල්ලම සෙමිනෝඩ්. සංගීතයේ ස්වර 12ක් තිබෙනවා මේ නම් කරලා දෙන 1 2 3 4 5 6 7යි. මේ සෙමිනෝඩ් ටික තමයි නිල් පාටින් නම් කරලා තියෙන්නේ. මේ සෙමිනෝඩ් ටික. ඉතින් මේ සෙමිනෝඩ්ස් ටික අපි නම් කරනවා. ඔයාලා මෙන්න මෙතනදී මේ විදිහට නම් කරගන්න. බලා ගන්න. 1යි 2යි අතර හෝල් ස්ටෙප් එකක් තිබෙනවා. හෝල් ස්ටෙප් එක අතර ඒ කියන්නේ තව ෆ්‍රෙට් එකක් තිබෙනවා. ඒක හෝල් ස්ටෙප් එක අතර ෆ්‍රෙට් එකක් තිබෙනවා. ඒක එක ෂාප්. පළවෙනි නෝට් එකට ෂාප්. ඊළඟට දෙවෙනි නෝට් එක තුන්වෙනි නෝට් එක අතර හෝල් ස්ටෙප් එකක් තිබෙනවා. තුන්වෙනි නෝට් එකට මේක ෆ්ලැට්. තුන්වෙනි නෝට් එකට ෆ්ලැට් නෝට් එක. ඊළඟට 3 4 3යි 4යි අතර හාෆ් ස්ටෙප් එකක් තිබෙන්නේ. 3යි 4යි අතර ඒ මෙන්න මෙතන ඊටාම වැදගත් මෙම ස්ථානය පටල ගන්න එපා. මෙම ස්ථානයයි මෙන්න මෙතනින් ගමන් කරන මේ හාෆ් ස්ටෙප් එකකින් ස්ථානයේ ඊටාම වැදගත්. උතනින් තමයි මේ කතන්දරේ වෙනස් වෙන්නේ. ඒ වගේම සම්බන්ධ පැටලෙන්න. right ඉතින් මේකෙන් අපි තෝරගත්ත 1යි 3යි 5යි කියන එක. ඔන්න දැන් මතක තබා ගන්න වැඩි. අපි මේ එක කියන එක වෙනුවට දුන්න ආදේශ කරලා බලමු. එක කියන එක වෙනුවට right මේ තියෙන්නේ එක කියන එකට C දාපුවාම මේ ස්වර පද්ධති ගමන් කරන ආකාරයට C D එහෙනම් තුන්වෙනි එක E ඊළඟට C E G 1 3 5 තෝරගත්තම C E G ඇවිල්ලා C E G ආපුවම එක C මේජර් කෝඩ් එක C මේජර් කෝඩ් එකට අයිති වෙන නෝට්ස් තුන තමයි C E G කියලා අපිට හොයාගන්න පුළුවන්. right ඊට පස්සේ අපි බලමු අපි එතනට C වෙනුවට අපි දාමු D. C වෙනුවට දාමු අපි D. D නෝට් එක දාමු මොකද වෙන්නේ? D. ඊළඟට එහෙනම් මෙතන D sharp එකවත් E flat. E flat කියලා තමයි භාවිතා කරන්නේ. ඊළඟට ඔන්න මෙන්න මම කියවන එක පැටලෙන්න පුළුවන් තැන් එනවා. ඔන්න ඊළඟට E F අතර ગેප් එකක් නැහැ. ඒ කියන්නේ සෙමි නෝට් එකක් නැහැ. E F අතර සෙමි නෝට් එකක් නැහැ. නමුත් මේ 2යි 3යි ඔන්න ඕක තමයි මට කියලා දෙන්න ඕන වුණේ. බලන්න මෙන්න මේ හෝල් හාෆ් කියන තියරි එක ඊටාම වැදගත් වෙන්නේ මෙතනදී. 2යි 3යි අතර හෝල් ස්ටෙප් එකක් තමයි තිබෙන්නේ. 2යි 3යි අතර තිබෙන්නේ ස්ටෙප් එක හෝල්. හැබැයි එහෙමනම්
E ඉඳලා හෝල් ස්ටෙප් එකක් ගියාම අපිට හම්බ වෙන නෝට් එක F sharp 2යි 3යි දෙවෙනි නෝට් එකේ ඉඳලා තුන්වෙනි තැනට යද්දී හෝල් ස්ටෙප් එකක් යන්න ඕනේ. ඒ ගියාම අපිට හම්බෙන්නේ F sharp. මොකද ඊළඟට සෙමි නෝට් එකක් ගියාම අපිට හම්බෙන්නේ F. මොකද E F අතර සෙමි නෝට් එකක් පැන්නෙන්නේ නැහැ. E ඉඳලා සෙමි නෝට් එකක් ඊළඟට ගියපුවාම F එතනම හම්බෙනවා. මෙන්න මේ හරිය පටල ගන්න එපා. right? ඒ හින්දා පළවෙනි නෝට් එක දෙකේ දෙවෙනි නෝට් එක අතර හෝල් ස්ටෙප් එකක් යනවා. ඒ වගේම 2යි 3යි 4 හෝල් ස්ටෙප් එකක් යන නිසා මෙතන 1 2 3 කියන එකදී තුන්වෙනියට එන්නේ මෙතනදී D සමග F sharp. ඊට පස්සේ මෙතන half step එකක් යන්නේ 3යි 7යි අතර 4යි අතර. ඊට පස්සේ එතෙන්දී හම් වෙනවා G. G ඉඳලා මේක වලට මතක තබාගන්න ලේසි එකක්. G ඉඳලා කෙලින්ම හෝල් ස්ටෙප් එකක් ගමන් කරලා A හම් වෙනවා. වැඩි තේරුණා? right? ඉතින් එතකොට D E ඊට පස්සේ F sharp G A B C sharp තියෙනවා. එතකොට මෙතන බලන්න කෙලවර ඉවර වෙන්නේ C sharp එකෙන්. right? ඒම නිසා දැන් මෙතන D ආදේශ කරාම මෙතන D පළවෙනි නෝට් එක විදිහට ඔයාලා D ආදේශ කරාම පළවෙනි නෝට් එක විදිහට D ආදේශ කරාම බලන්න වෙච්ච වෙනස ඔයාලට තුන්වෙනි නෝට් එක විදිහට F sharp හම්බුණා, පස්වෙනි නෝට් එක විදිහට A හම්බුණා. එහෙනම් D මේජර් කෝඩ් එකට අයිති වෙන නෝට්ස් 3 දැන් ඔයාලා හොයාගත්තා. මෙන්න මේ ඇඟිලි භාවිතයෙන් මොකද නෝට්ස් 3 D F sharp A. හරි, අපි ඕක තවදුරටත් පැහැදිලි කරගන්න. අපි ඊළඟට යමු E කෝඩ් එකට. මෙතන පළවෙනි නෝට් එක විදිහට අපි දානවා E. පළවෙනි නෝට් එක විදිහට E දානවා. E දාපුවම ඔන්න ඊළඟට මෙතන හෝල් ස්ටෙප් එකක් ගමන් කරන්න ඕනේ. දෙවෙනි නෝට් එකට යන්න තුන්වෙනි නෝට් එකට හෝල් ස්ටෙප් එකක් යන්න ඕනේ. ඒ නිසා මෙතන හෝල් ස්ටෙප් එකක් ගියාම F sharp. ඊට පස්සේ මෙතන සෙමි නෝට් එකේ තමයි F තිබෙන්නේ. මෙතන G තිබෙන්නේ සෙමි නෝට් එකේ. බලන්න ඒක දැන් ඔයාලට මං හිතන්නේ මේ ආධුනික කෙනෙක් නම් මේක බලාගෙන ඉන්නේ. ඔයාලට තේරෙනවා මේක වැඩි සමහර තැන්වලදී C ඉඳලා මෙතන ගත්තම වැඩි ලේසි වුණාට E වගේ D වගේ නෝට්ස් ආදේශ කරපුවාම මේක පැටලිලි සහගත තත්ත්වයක් එනවා. ඒකයි මේ විදිහේ තීරිකක් අත පාවිච්චි කරලා මතක තබා ගන්න කියලා ඔයාලට මම පුන පුනා කියන්නේ. දැන් බලන්න. ඒතකොට ඔයාලට මේක හරියට භාවිතා කරොත් ඔයාලට පැටලෙන්නේ නැහැ. මෙන්න පළවෙනි නෝට් එක. ඊළඟට මේක 1යි 3යි 5යි අපි හොයාගත්තම අපිට අර ආකාරයට මෙන්න මේ හෝල් half කියන තියරි එකක් භාවිතා කරමින් මේ වැඩේ ගියාම බලන්න ඔයාලට මේකේ නෝට් 3 හම්බ වෙනවා. E A flat B. E A flat B. මොකද මෙතන A flat නෝට් එක තමයි එන්නේ. හැබැයි හෝල් half. මෙතන එකේ ඉඳලා දෙකට හෝල් ස්ටෙප් එකක්, දෙකේ ඉඳලා තුනට හෝල් ස්ටෙප් එකක් යන්න ඕනේ. හෝල් ස්ටෙප් එක ගියාම ඔයාලට හම්බෙන්නේ A flat කියන නෝට් එක. මෙතනට E එක වෙනුවට E ආදේශ කරනවා. එහෙනම් තුන වෙනුවට හම්බුණා A flat. පස් වෙනට හම්බුණා B නෝට් එක. එහෙනම් මෙම E A flat B කියන කෝඩ්ස් තුන නෝට්ස් තුන එකතු වුණාම හැදෙන්නේ E මේජර් කෝඩ් එක. E මේජර්. එහෙනම් E මේජර් කෝඩ් එකට ආයත් වෙන නෝට් තුන තමයි E A flat B. ඒ කියන්නේ මේක අනිත් විදිහට කිව්වොත් E අංක එක විදිහට E ගත්තම එහෙනම් තුන්වෙනි නෝට් එක මොකක්ද කියලා ඒකට අදාළ වෙන නෝට් එක හොයාගන්න නම් මේ විදිහට ගියපුවාම A flat සහ B කියලා 3යි 5යි B කියන එක ඔයාලට ඔන්න අවබෝධ වුණා. මයිනර් කෝඩ් එකක් වාදනය කරනකොට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න බලන්න මේ ආකාරයට මෙන්න පළවෙනි ඇඟිල්ලට කියන පළවෙනි නෝට් එක විදිහට
තියාගන්නවා 2 3 මයින එකදී වෙන්නේ මෙන්න වැදගත්ම තියර එක මේ තුන්වෙනි නෝට් එක සෙමි නෝට් එක පස්සට දානවා. තේරුණාද? තුන්වෙනි නෝට් එක සෙමි නෝට් එක බවට පස්සට දානවා. 1යි 5යි ඒ ආකාරයටම තියාගන්න. මෙන්න මෙහෙම වුණාම මයින කෝඩ් එක එනවා. අපි හිතමු දැන් මෙතනට අපි 1 වෙනුවට C. ඔන්න C වලින් වැඩේ පටන් ගමු. C D E F G A B ආකාරයට යනවා. සාමාන්‍ය ආකාරයට ඔන්න එන අපි බලමු. alright. මෙන්න හම්බුණා. එහෙනම් C D මෙතන තුන්වෙනි නෝට් එක එන්නේ E. E එක සෙමි නෝට් එක පස්සට දාපුවාම හම්බෙන්නේ E flat. එහෙනම් E flat නෝට් එකයි C නෝට් එකයි G නෝට් එකයි වාදනය කරපුවාම ඔයාලට හම්බෙනවා C minor. right. මේකෙදි එහෙම නෝට් එකක් පස්සට දාපුවාම කෝඩ් පැටර්න් එක වාදනය කරපුවාම ඔයාලට C minor කෝඩ් එක මම මේ තියරි එක ඔයාලට කියලා දෙන්නේ ඊළඟ වතාවේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද minor codes pattern තුන ඔයාලට දැන් major code pattern තුන කියලා දුන්නා විශේෂම pattern තුන ඊළඟට විශේෂම minor codes pattern තුන ඉගෙන ගද්දී මෙන්න මේ තියරි එක ඉගෙනගෙන යන එක ඔයාලට ඉතාම වැදගත් වෙනවා මේක බලන්න ඕනේ කාරණාව ඔන්න ඔයාලට whole step එක කියන එකයි whole මේ step කියන එක වෙනම යන්න ඕනේ කාරණාව ඒ එකම මේ fret අතර මෙතන නෝට් මේ සෙමි නෝට් මෙතන ඉඳලා එකේ ඉඳලා C sharp එකට සෙමි නෝට් එකක් ගියා. එතකොට දෙක එතන සෙමි නෝට් එකක් ගියපුවම යනවා. ඒ කියන්නේ whole step යන්නේ ඔන්න දැන් half step එකක් ගියාම C sharp ආවා. ඊළඟට ඔන්න D. දැන් මෙන්න මෙතන E flat එනවා. ඒ කියන්නේ මෙතන whole step එකක් ගමන් කරනවා. ඒ කියන්නේ සෙමි නෝට් එකක් මැද්දේ තිබෙනවා. එහෙනම් මෙතන තියෙන C කෝඩ් එකේදී C නෝට් එකට ආදාළව C මයිනර් කෝඩ් එකේ නෝට් එක වෙන්නේ මෙතන කලින් තිබුණ E එක නෝට් එකක් පස්සට දානවා. එක නෝට් එකක් පස්සට දාපුවාම C මයිනර් එකට අදාළ නෝට් එක හම්බ වෙනවා. එහෙනම් එතනින් ඊළඟ කෝඩ් පැටර්න් එක කියලා දෙනකොට ඔයාලට මේක වඩාත් වැටහෙයි. අපි මෙතන ඒ වගේම බලමු. මෙන්න තියරි එක. මෙන්න මේ තුන්වෙනි නෝට් එක තමයි ෆ්ලැට් කරන්න ඕන. මේ රූප සටහන ඉතාම හොඳින් බලන්න. මෙතනට ආදේශ කරන්න පුළුවන් ඔයාලට D ආදේශ කරන්න පුළුවන් මෙතනලාට ආදේශ කරන්න පුළුවන් E ඒ වගේම මෙතනට F ඔය ආකාරයට හැම එකක්ම ආදේශ කරගෙන බලන්න. ඒ වගේම C විතරක් නෙවෙයි මෙතනට එක වෙනුවට C sharp ආදේශ කරන්න පුළුවන්. එහෙම කරපුවම වැඩේ තවත් පොඩ්ඩක් සංකීර්ණයි. ඊළඟට අපි ඒක නැවත වතාවක් ඊළඟ පාඩමේදී ඒව ආදේශ කර කර බලමු. පරිස්සමට යමු වැඩේ. ඔන්න බලන්න මෙතනට අපි ආදේශ කරනවා D. D ආදේශ කරපුවම එහෙනම් මේක මෙතන E. එතකොට එහෙනම් මේ තුන්වෙනි නෝට් එක මොකද්ද? තුන්වෙනි නෝට් එකේ E මෙතන whole step එකක් යන්න ඕනේ. එහෙනම් මෙතන තුන්වෙනි නෝට් එකේ F sharp. ඒ නිසා මෙතන තුන්වෙනි නෝට් එකක් පස්සට ගියාම මේ මයිනර් එක හැදෙන්නේ මයිනර් නෝට් එක මේක. එහෙනම් මේක E නම් මේක එන්නේ F. එහෙනම් මෙතන D නම් මෙතන F එකයි. එහෙනම් මේක F sharp මේක G මේක A. එහෙනම් D F A කියන නෝට් තුන වාදනය කරපුවාම එහෙනම් D F A නෝට් තුන වාදනය කරපුවාම ඔයාලට එන්නේ D minor කෝඩ් එක. හරි මොකද්ද මෙතන තියරි එක මේජර් කෝඩ් එක නම් 1 3 5. එහෙනම් මයිනර් කෝඩ් එක නම් 1යි 3 ෆ්ලැට් නෝට් එකයි 5 නෝට් එකයි. එහෙනම් 3 ෆ්ලැට් නෝට් එකයි 5 නෝට් එකයි එකතු වුණාම
මයිනර් කෝඩ් එක. එහෙනම් මේජර් කෝඩ් 1 3 5 මයිනර් කෝඩ් එකට 1 3 ෆ්ලැට් නෝට් එක 5. හරි. එහෙනම් වැඩි වඩාත් හොඳින් තේරුණා. මේ තීරක මම පුණුපුණා ඊටාම හැමින් කියලා දුන්නේ. මේකට ඔයාලා වෙන නෝට්ස් පළවෙනි ඇඟිල්ල නෝට වෙන නෝට්ස් ආදේශ කර කර බලන්න. D එකට F එක ආවා. එහෙනම් A. අපි ඊළඟට E එකට යමු. E එකට ගියපුවාම right. අන්න බලන්න. E එකේ 3 ෆ්ලැට් නෝට් එක G. එහෙනම් B. එහෙනම් E G B වාදනය කරපුවාම E මයිනර්. මෙතන ඔන්න මේක E මෙතන B ඊට පස්සේ මෙන්න A ෆ්ලැට් නෝට් එක තිබෙනවා E මේජර්. එතකොට කොහොමද E මයිනර් වෙන්නේ කෙලින්ම මේක G ස්ට්‍රින්ග් එක ඕපන් වාදනය කරා නම් මෙතන ෆ්ලැට් නෝට් එක ඒ ෆ්ලැට් නෝට් එක තමයි තිබෙන්නේ තුන්වෙනි තැන තුන්වෙනි නෝට් එක ෆ්ලැට් කරන්නයි උනේ. මොකද මේ පටල ගයි කියලා තමයි මම තාම හිමින් කිව්වෙත් දැන්. ඒක තිබෙන්නේ ඒ ෆ්ලැට් නෝට් එක E පළවෙනි ඇඟිල්ලට ආදේශ කරාම තුන්වෙනි නෝට් එක හැටියට ඇවිල්ලා තියෙන්නේ A ෆ්ලැට් නිසා දැන් තුන්වෙනි නෝට් එක ෆ්ලැට් කරාම තමයි මයිනර් කෝඩ් එක හැදෙන්නේ. තුන්වෙනි නෝට් එක ෆ්ලැට් කරාම. එතකොට දැන් මේකේ C වලට නම් තේරුම් ගන්න ලේසි C D E E එක ෆ්ලැට් කරා E ෆ්ලැට් කියලා. හැබැයි මේක E වලට D වලට යද්දි පැටලෙනවා. ඉතින් C D E ආව එතන E ආදේශ කරාම E ඊට පස්සේ මෙතන ආවේ A ෆ්ලැට් නෝට් එක. එහෙනම් A ෆ්ලැට් නෝට් එක තුන්වෙනි තැනට ආවා නම් A ෆ්ලැට් නෝට් එක ඒ කියන්නේ තුන්වෙනි නෝට් එක අපි පස්සට අරගෙන යන්න සෙමි නෝට් එකක් පස්සට ෆ්ලැට් කරනවා. ෆ්ලැට් කරනවා කියන්නේ මේ සෙමි නෝට් එකක් මේ පරතරයක් පස්සට ගෙනියනවා. එහෙනම් තුන්වෙනි නෝට් එක ෆ්ලැට් කරනවා. පරතරයක් පස්සට ගෙනියච්චොත් එතකොට E මයිනර් කෝඩ් එක. එහෙනම් ඒ ආවේ A ෆ්ලැට් මෙතන ආවේ එන මොකද G G0 තමයි ආවේ. එතකොට එහෙනම් මෙතන තුන්වෙනි ස්ට්‍රින්ග් එක G මෙහෙම මේක අතරපුවාම කෙලින්ම G එහෙනම් මේක E මයිනර් කෝඩ් එක. E මයිනර් කෝඩ් එක. ඒ කියන්නේ මේ නෝඩ් එක විතරක් වාදනය කරනවා. එතනින් පල්ලයට ඔක්කොම ඕපන් වාදනය කරාම E මයිනර් කෝඩ් එක එනවා. මේක හේමීට මෙහෙම අල්ලලා සම්ප්‍රේෂණය කරාම ඉතින් අපිට F හම්බෙනවා. F මයින් එක මේ n පැටර්න් එක n කෝඩ් පැටර්න් එකේ මයින් කරන්නේ කොහොමද? දැන් මෙතනදී මේ නෝට් එකේ A නම් F එකට ඔන්න මෙතන A තුන්වෙනි නෝට් එක ෆ්ලැට් කරනවා. ඔන්න ෆ්ලැට් කරපුවාම එහෙනම් මෙතන නෝට්ස් තුනම අහු වෙනවා. ඊට මෙතන නෝට්ස් දෙක ඒ විදිහටම තියෙනවා. ඔන්න F මයින්. මේක මම නැවතත් කියලා දෙන්නම් ඔයාලට. මම මේක අමතරව කියලා දුන්නේ. එහෙනම් මේජර් නෝට් එකකින් මයිනර් කෝඩ් එක හදාගන්න මයිනර් නෝට් එක හොයාගන්න මයිනර් කෝඩ් එකට යන්නේ කොහොමද කියන මූලික දැනුමක් ඔයාලට මම ලබා දුන්නේ. ලබන වර පාඩම මේක තව දුරටත් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. කෝඩ්ස් පවුල ගැනත් අපි ඉගෙන ගමු. එහෙනම් නැවත පාඩම් මාලාවේ ඊළඟ පාඩම එනතු මම ඔයාලට එක්ක සමුගන්නවදට. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියෙන ඊළඟ වීඩියෝ ඊටම ඉක්මනින් ළඟට ගෙන්න ගන්න. like කරන්න, comment කරන්න, share කරන්න, යාළුවොත් එක්ක බෙදා හදාගන්න. ඉතින් මම එහෙනම් ගිහින් එන්නම්. ආයුබෝවන්.